साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙනවා දෙහිවල වනාත පාරේ සහ ගල්කිස්ස ද සේරම් පාරේ පදිංචි කුසුම්ද සිල්වා ඒ වගේම ලිලින්දි ෆොන්සේකා කියන පින්වතුන් විසින් ඒ අත්තන් හැමදෙනාගේම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි මෙත්සි පින් ආශිර්වාද කරමින් සෙනෙහසින් පින්වත්නි ඔබට ආරාධනා කරනවා අදත් සතර සතිපට්ඨානයට ඔබේ සිත යොමු කරවන සුවිශේෂ අනුශාසනයක් සඳහා සවන් දෙන්නට නිවන අරමුණු කරගෙන ධර්මය අහන්න වමනාව තියෙන ඒ සඳහා අවබෝධය සරලව ඔබේ සිතට එකතු කරගන්නට බලාපොරොත්තු වෙන පින් කැමැති කුසල් කැමැති මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතෙන් ඵල ලබන්නට කැමැති පින්වත් ඔබ වෙනුවෙන් පින්වත්නි අද අපි සතිපට්ඨාන සූත්‍රය තුල වේදනානුපස්සනාවේ කියවෙන විශේෂ කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්න කල්පනා කළා. අත්ති වේදනාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. මෙන්න මේ වාක්‍ය මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ ඊටාම ගෞරවයෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේ විමසලා බලනකොට දකින්න ලැබෙන වටිනම තැනක්. මේ ලෝකෙ පින්වත්නි හටගන්න සියලුම විඳීම් සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා වගේ මේ සියලුම විඳීම් සතියෙන් හඳුනා ගන්නවා වගේම ප්‍රඥාවෙන් මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන කටයුතු කරන්නට සතිපට්ඨානේ වඩන ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනේ. සතිපට්ඨාන කියන්නේ සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පවත්වනවා කියන එකයි. සරලවම කියනවා නම්. එතකොට සිහිය පවත්වන කෙනෙක් පින්වත්නි සිහිය පුරුණු කරන කෙනෙක්, සතිය පුරුදු කරන කෙනෙක් වේදනාව අරමුණු කරගෙන තමන්ගේ සතිය පුහුණු කරන්න පුළුවන්. ඒකට තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. මෙතෙන්දි වේදනාවක් හට ගන්නවා කියද්දී සාමාන්‍ය ජීවිතයේ ඔය ඕලාරිකව දැනෙන වේදනා අපි දන්නවා කැක්කුම් අමාරුකම් වගේ ඕලාරික වෙන වේදනාවලට විතරක් නෙමෙයි. හොඳට සිහියෙන් ඉන්නකොට තේරෙනවා දකින රූපයක් පාසා ඇහෙන ශබ්දයක් පාසා දැනෙන ගඳ සුවඳ මේ රස පහස අරමුණක් පාසා විඳීම් හට ගන්නවා. එතකොට ওই විඳීම් වල සැපයක් ඇති වෙනකොට පින්වත්නි එතන සැප වේදනාවක් හටගත්ත බව සිහියෙන් දැනගන්න ඕන අවස්ථාව තියෙනවා. දුක් වේදනාවක් හටගද්දී දුකක් හටගත්ත බව සිහියෙන් අඳුන ගන්න පුළුවන්. සැප දුක නැති වේදනා එනකොට අදුක්කම සුඛ වේදනා එනකොට මෙතන අදුක්කම සුඛ වේදනාවක් කියන එක මේ හොද්දට හිත සියුම්ම පුරුදු කරපු කෙනෙකුට තේරුම් ගන්න අමාරු නෑ. එතකොට දැන් ඔතෙන්දි පින්වත්නි තියෙනවා තේරුම් ගන්න දෙයක්. ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල යම් කිසි දවසක ඉඩක් ලැබෙනවා නම්
මමත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නට ඕනේ කියලා ඔබට ඕනකමක් එනවා නම් අන්නේ ආපින්වත්නි මේ හටගන්න වේදනාව ප්‍රයෝජනෙට ගන්න පුළුවන් තමන්ගේ සිහිය දියුණු කරන නිකන් නෙමෙයි සමතේටයි විදර්ශනාවටයි දෙකටම ප්‍රයෝජනවත් වෙන විදිහට යාගේ හිත හසුර ගන්න දක්ෂ වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඒ හිත කොහොමද වේදනාවට අනුගත කරගෙන සිහිය තුල පුහුණු කරන්නේ සති පුහුණුවට උදව් වෙන විදිහට අපි කොහොමද මේ වේදනාව පාවිච්චි කරන්නේ. ඔබේ ජීවිතයේ පින්වත්නි සමහර වෙලාවට මම හිතනවා සමහර විඳීම් හට ගන්නකොට ඒ විඳීම් වලට ඔබ රාගයෙන් ඇලෙනවා. විශේෂයෙන්ම සැප වේදනා ඇති වෙනකොට අපි රාගසිතින් ඒ වේදනාව කෙරෙහි ඇලෙනවා. දුක් වේදනා ඇති වෙනකොට අපි ඒකෙදි ගැටෙනවා. ඔන්න ඔය වේදනාවලට ඇලෙන ගැටෙන අවස්ථාවවලදී අපිට අපේ මනසට මෙතන හටගත්ති වේදනාවක් මේ වේදනාව හටගෙන නැති වෙන එකක් මේ වේදනාව හේතුන් නිසා හටගත් එකක් කියන හැඟීමක් නැතුව මේ වේදනාව මා තුල ඇති වෙච්ච එකක් කියලා අපි සක්කාය දිට්ඨියෙන් වේදනාව අරගන්නවා. කොහොමද වේදනාව සක්කාය දිට්ඨියෙන් ගන්නෙ? වේදනාව කියන්නේ මම හැටියට දකිනවා. ඒ කියන්නේ මේ වේදනාවක් කියලා කියන්නේම මම. එහෙම නැත්නම් අපිට එනවා මේ වේදනාව තුල තමයි මම ඉන්නේ. එක්ක හිතනවා මා තුල තමයි වේදනාව තියෙන්නේ. එතකොට වේදනාව මගේ වේදනාව මම කියනකොට සහ වේදනාව මගේ කියනකොට මම කියලා ගත්තට පස්සේ තමා තුලම අරගෙන මගේ කියලා ගන්නකොට තමාගේ බහැර හැබැයි ඒක Tamanට අයිති දෙයක් විදිහට අරගෙන. එහෙම නැත්නම් වේදනාව තුල මම ඉන්නවා එක්කෝ මා තුල වේදනාවක් තියෙනවා. ඔන්න ඔය හතර ආකාරයකින්ම පින්වත්නි වේදනාව දැකීමක් වේදනාව කෙරෙහි දෘෂ්ටියක් විදියට. දෘෂ්ටිය කියලා කියන්නේ දැක්මක්. ඒ කියන්නේ ඔබට පින්වත්නි විඳීම ගැන ඔබේ තියෙන ආකල්පේ. ඒ විඳීම ඔබ දකින දැක්ම ආත්මයක් විදියට නම් තියෙන්නේ. එතෙන්දී ඒ විඳීමට එන ඇලීම, ඒ ගැටීම ඔබට ආත්මයක් විදිහටම අරගන්නවා. ඒ ඇලෙන තැන, ගැටෙන තැන හිත නිදහස් කරගන්න කිසිම මාර්ගයක් දන්නේ නැහැ. මෙන්න මේ නිසා අපි මේ වෙලාවේ කල්පනා කරා ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි ඊටාම කැමැත්තක් තියෙන පිරිසක් මේ ධර්මය තුල සිහිය පුරුදු කරන්න ඕනේ කියලා ඕනකම හොඳට තියෙන පිරිසක් අපේ සිත්නෙත සපුවත් එක්ක ඉන්නවා. ඔවුන්ට මේ ජීවිතය තුල සිහිය පුරුදු කරන්න තියෙන ඕනෑකම අවශ්‍යතාවය ධර්මයේ තුල හිත පුහුණු කරන්න තියෙන ඕනකම අවශ්‍යතාවය අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ඒ ඇත්තෝ මේ ජීවිතය තුල ආයුෂ ටික ගෙවිලා අවසන් වෙන්න කලින් මම කොහොම හරි උත්සාහ කරන්න ඕනේ මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන පිරිසක් නෙතෙෆේ මහනවා. පින්වත්නි ජීවිතේ එන විවිධ වේදනාවලට ඔබ ගිහි ගෙදර ඉන්නකොට මෝන දෙනකොට ඒ එක එක අත්දැකීම් ඔස්සේ වෙන්න පුළුවන් මේ වෙලාවේ සිත්නෙත් අසපුවත් අහගෙන ඉන්නේ. සමහර කෙනෙකුට දැඩි දුක් වේදනා, දැඩි පීඩන මේ දවස්වල හිතේ ඔබට තියාගෙන මේ දේශනේ අහන වෙන්න පුළුවන්. සමහරව හරි සැපට බොහොම සුවසේ බොහොම මේ සතුටින් මේ දේශනේ අහන වෙන්න පුළුවන්. එහෙම විශේෂ සැපක් දුකක් නැති ගානක් නැති මට්ටමින් ඔබ මේ දේශනාව අහගෙන ඉන්න වෙන්න පුළුවන්. ඔබේ හිතේ තියෙන ඒ ස්වභාව පින්වත්නි මේ වෙලාවේ පවතින ස්වභාවයට අනුව අපි දකිනවා මේක නිකන් ලෝකෙම වගේ. මේ වෙලාවේ අපිට දුකක් ඇති වෙච්ච කාරණේ ඇතිරෙන එක අපිට ලෝකයක් වෙනවා.
මේ වෙලාවේ අපිට සතුටක් ඇති වෙච්ච කාරණයක් තියෙනවා නම් ඒක අපිට ලෝකයක් වෙනවා. එක එක්කෙනා ඒවා දිහා ඒ එන වේදනා දිහා දකින විදිහ පින්වත්නි විවිධයි. ඒකට ඔබ තේරුම් ගන්න හොඳට මේ සතිය පුරුදු පුහුණු කරා කියන එක කවදාක්වත් අපත යන්නේ. මේ ජීවිතය තුළ ඔබට ඇති වෙන වේදනාව කෙරෙහි අවබෝධය ඇති කර ගන්නවා වගේම ඔබ පුහුණු කරන සතිය සසර පුරාවටම ඔබ කවදා හරි සසරින් යම් දවසක නිදහස් වෙනතුරුම ඒ අවබෝධය ඔබට උදව් වෙනවා. ඒ අවබෝධය තුළ ඔබට පින්වත්නි හිත හසුරවන්න පුළුවන්කම ලැබෙනවා. සමහරලාට ධර්ම දේශනාවක් අහන්නේවත් නැතුව මම මේ කාරණේ ඔබට කියන්නේ පහුගිය දවස්වල මට ලැබිච්ච අපූර්ව අත්දැකීමක් එක්ක. අපි දන්න එක්තරා මේ නිවසක මලගෙදරක් වෙනවා. දැන් මේ මලගෙදර වෙච්ච වෙලාවේ ඒ තාත්තා කෙනෙක් නැති වෙන්නේ අවුරුදු 40 ගාණක් වගේ වයස. මේ උදෙත් හොඳට පින්කමකට සහභාගී වෙලා කට්ටියත් එක්ක හොඳට කතා බහ කරලා hina වෙලා මේ පාන්දර තිවිච්ච පින්කමට සහභාගී වෙච්ච කෙනා එදා දවසේ වැඩටත් යනවා. මොකද ඒ වැඩට ගිය අතරේ තමයි මෙයාට එක පාටම ආපු අසනීපයකට රෝහල්ගත වෙනවා. පැයයි දෙකයි තුනයි එහෙමම ජීවිතේ නැති වෙනවා. මේ දැන් මේ තාත්තගේ දේහය ගෙදරට ගේන්න දවස් කීපයක්ම ගත වෙනවා. ඔබ දන්න මේ කාලේ ඔය PCR කරලා ගොඩාක් කාලයක් ගත වෙනවා. එහෙම දේහයක් ගෙදරට ගේන්න. ඔය දවස් කීපය ඇතුළේ පින්වත්නි මේ තාත්තගේ පොඩි දුවෙක් ඉන්නවා. අවුරුදු 11ක් වගේ වයස. ඔබ දන්නවා මේ 6 වසරේ වගේ. ඒතර පොඩි වයසක්. මේ දරුවා තාත්තා නැති වෙලා කියන එක දැනම තාම දේහය ගෙදර ගෙනල්ලා නැහැ. මෙයා මේ ඒ පාසල් යන වෙලාව ආවා. එයාට සතියේ දවසක පහුගිය සතියේ වෙච්ච දෙයක් මේ. මෙයා මොකද කරේ? ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න කියලා. දැන් මේ ගෙදරට ඥාති හැමෝම ඇවිල්ලා මල ගෙදරට. මේ තාත්තා නැති වෙලා මේ දුව ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. එතකොට ගෙදර අය අහනවා වා මේ තාත්තගේ මලගේ වෙච්ච ලාවේ ඉස්කෝලේ යන්නේ පුතේ කියලා අහනකොට ඉතින් මම ඉස්කෝලේ ගියේ නැහැ කියලා තාත්තා එනවා කියලා අහනවලු. තාත්තා දැන් මැරුණා. තාත්තා දැන් එන්නේ ආයි. මං ඉස්කෝලේ ගියේ නැතිව හිටියා කියලා තාත්තා මාව බලන්න එනවනම් මං ඉස්කෝලේ යන්න නැතුව ඉන්නම් කිව්වලු. මෙයා මෙහෙම හැසිරෙන්නේ තාත්තා කෙන ආදරයක් නැතුව කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ඒ තාත්තගේ ඉන්න දරුවෝ ඔක්කොගෙම ඒ තාත්තා වැඩිම ආදරේ මේ දරුවට. තාත්තා හැමතිස්සෙම කෑම ටික කවනවා. අම්මා රට. ඒ නිසා තාත්තම තමයි ඔක්කොම මේ ළමයාගේ හැම දෙයක්ම හොයලා බලලා කරන්නේ. රැට නිදාගන්නේ මේ දරුවත් එක්ක ඒ තාත්තා. ඉතින් තාත්තගේ ගැන වැඩිපුරම ආදරයක් තියෙනවනේ මේ ඔක්කොම දරුවන්ගෙන් මෙයාට. දරුවා ඒ වගේම තාත්තට ආදරේ. එහෙම ආදරය කරන තාත්තා කෙනෙක් ජීවිතය අතහැරිය වෙලාවේ අවුරුදු 11ක වගේ පොඩි දරුවෙක් කොච්චර මනසින් වැටෙන්න ඕනේද? දැන් මෙයාගේ කියන්නේ මොකද? තාත්තා දැන් ගියා. දැන් තාත්තා ඉන්නේ නැහැ. දැන් හැමෝම තාත්තගේ දේහය ගෙදරට ගෙනකම් බලන් ඉන්නවා. මෙයා මොකද කරන්නේ? නිතරම ධර්මය අහන අය ළඟට ගිහින් අහනවලු තාත්තා එන්නේ නැහනේ. දැන් තාත්තා වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් දැන්? ඉතින් අර එක එක අය කියලා දෙනවා මෙයාට. පින් කරන්න ඕනේ. පින් කරලා තාත්තට පින් දෙන්න ඕනේ. එතකොට මොනවද කරන්න ඕනේ පින් තාත්තට දෙන්න කියලා දැන් මෙයා අහනවා. එතකොට දැන් එක අම්මා කෙනෙක් කිව්වලු පුතේ ඔයාට පුළුවන් දැන් ගෙදර ආච්චි සීයා ඉන්නවා. ඒගොල්ලන්ට උපස්ථාන කරන්න. ඔයාගේ අක්කටත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ. එයාටත් උපස්ථාන කරන්න. ඒ හැමෝටම උදව් කරනකොට ඒ පින තාත්තට දුන්නම තාත්තට ඒ පින ලැබෙනවා කියලා. මේ ළමයා පින්වත්නි දැන් අනිත් අය දේහ ගේනකම් මේ වෙන මල ගෙදර වැඩ ලෑස්ති කරනවා. මේ ළමයා ඒවන මේ කරන්නේ. මෙයා කරන්නේ අර තාත්තට පින් දෙන්න කියලා ආච්චිට සීයට කෑම ටික ගිහින් දෙනවා, කවනවා.
එයා ඒ අයට උපස්ථාන කර කර එයාට ඇහිච්ච විදියට මෙන්න මේ පින් දෙන්න ඕනේ කියලා කියන පින් දෙනවා. දැන් අපි බලාගෙන හිටියා ඔය දරා ගැනීම තියෙයි දේහ ගේනකම්. ගෙනාවට පස්සේ මෙයා විලාප දිදි අඬන්න ගනි. පින්වත්නි දේහ ගෙදරට ගෙනාවා. ඒ ගෙනාවත් මේ දරුවා දේහ දිහා බලාගෙන ඉන්නවා. කිසිම හැඬීමක් නැහැ. පුදුම ආත්ම ශක්තියක්. ඒ දරුවා එතනදී හැසිරිච්ච විදිය. එයා තාත්තා වෙනුවෙන් කළ යුතු සැබෑම දේ මොකද්ද කියලා හිතන විදිහ ස්වාධීනව. ඔබ විශ්වාස කරන දැන් මේකෙදි අපි කියන්නේ මේ අපි කරපු ධර්මදේශන එහෙම අහපු දරුවෙක් කියලා. කවදාකවත් ධර්මදේශනයක් අහලා නැහැ. අපිට සමීපම පවුලක් නෙමෙයි පින්වත්නි. අපි දන්න කියන සමීප පවුලක ඥාති පවුලක්. එතකොට ඔය හිතන්න කවදාවත් ධර්මදේශන අහලා නැහැ මේ දරුවා. එහෙම මේ බණ අහලා හිත හැදිලා නෙමෙයි. අපිට තේරෙනවා සසරේ පුරුද්ද. මේ සසර තුල අතීත ජීවිතවල මේ ධර්මයේ පුරුදු පුහුණු කරපු කෙනෙකුට පින්වත්නි ඒ හිතේ ඇති කරගත්ත ශක්තිය ඒ මානසික ඇති කරගත්ත මේ දියුණුව කවදාකවත් නැති වෙන්නේ. ඕක ඉබේ ඇවිල්ලා නෙමෙයි. දැන් කෙනෙකුට ඉතින් මේ පවුලේ හැමෝටම එහෙම ආත්ම ශක්තියක් ස්වභාවයෙන්ම ඇති කියලා නෑ. මේ දරුවගේ අක්කා කෙනෙක් ඉන්නවා. අපි කිව්වේ දරුවෙක් ලැබෙන්න ඉන්න අක්කා කෙනෙක්. ඒ අක්කා වැඩිහිටි කෙනෙක්. දැන් මව් කුසේ දරුවෙක් දරාගෙන ඉන්න අම්මා කෙනෙක් එයා. හැබැයි මේ පුංචි දරුවා මෙහෙම ඉතදී අර අක්කා සමහරවිට ක්ලාන්ත වෙනවා. එයාට සේලයිනුත් දෙනවා. මේ තාත්තා නැති වෙච්ච එක දරා ගන්න බැරුව ඒ ළමයා කොටින්ම කියනවා නම් තාත්තගේ මරණ දැන්වීම ගහන එක තහනම් කළා. මේ වැඩිහිටි දුව. මොකද හේතුව? මේ මරණ දැන්වීම මලවල ලයිට් කණු ගානේ තාප්ප ගානේ. එයා දවසක දැන් ඔක්කොම මලගෙදර වැඩ අවසන් වුණත් යන්නේනකොට කොහේ හරි තැනක අර මරණ දැන්වීම එයාගේ ඇහැට කොතනක හරි පේනවනම් ඒ පේනකොටත් එයාට ඒක දුක දරා ගන්න බෑ කියලා මරණ දැන්වීම ගහන එකත් නැවැත්තුවා. එහෙම ලොකුවක් අය විදිහට හැසිරෙද්දි වැඩිහිටි වෙච්ච කෙනා අර පුංචි දරුවා එකම පවුලේ එක මව් කුසින් බිහි වෙච්ච ළමයි දෙන්නම ගෑනු ළමයි. එතකොට බලන්න පින්වත්නි පොඩි දරුවගේ හැසිරිච්ච මානසිකත්වෙත් එක්ක අපිට තේරෙනවා මේ සසරේ අපි හිත පුරුදු පුහුණු කරනවා නම් ඔබ සතිය වඩනවා නම් ඔබ මේ ධර්මයේ තුල ප්‍රඥාව පුහුණු කරනවා නම් ඔබට දරා ගැනීමේ ආත්ම ශක්තිය කෙරෙහි ඇති වෙන්න ඕන ජීවිත අවබෝධය ඔබ මේ ජීවිතේ කොච්චරද ගත්තේ ඒක කවදාකවත් අපත යන්නේ නැහැ. ඒ අවබෝධය ඔබට උදව් වෙනවා සසරේ. ඒකින්ද ඔබ මේ ජීවිතෙත් ඔබේ හිතසුව පිණිස ඔබ ධර්මයේ පුරුදු පුහුණු කරන්න ඕනේ. නිතරම අවබෝධයෙන් හිත හසුරවන්න ඕනේ. ධර්මයේ තුලම හිත පවත්ව ගන්න ඕනේ. ඒ සඳහා දක්ෂ වෙන්න වගේම පින්වත්නි ඔබ ඒක ආයෝජනයක් හැටියට හිතන්න සසරෙම ඔබේ ජීවිතේ අවබෝධය පිණිසම උදව් කරන. ඔබ මේ වෙලාවේ සිහිය පුරුදු කරන සෑම සිතක්ම ඔබට සසරටම ආයෝජනයක්. ඔබ යම් දවසක ආර්ය සත්‍ය පරිපූර්ණව දකිනවා නම් ඒතකම් ඔබට ඒක ආයෝජනයක්. ඉතින් මේ චූටි දරුවට මේ ස්වාමීන් වහන්සේලාගේ මුහුණු පොත්වල මගේ ගල්ගම ඥානදීප ස්වාමීන් වහන්සේගේ ඊට පස්සේ අපේ මාවරලේ බද්දී ස්වාමීන් වහන්සේගේ වගේ ස්වාමීන් වහන්සේලාගේ නමින් තියෙන මේ මුහුණු පොත්වල තියෙන දහම් වැකි සමහරලාවට අර ධර්මය අහන අය මේ අර චූටි දරුවට පෙන්නනවලු Facebook එකේ. පෙන්නනකොට මෙයා අහනවලු මේවා ස්වාමීන් වහන්සේලාමද දාන්නේ? ඕකෝ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේලා බයින් නැද්ද ෆෝන් එහෙම පාවිච්චි කරාට කියලා. හරිම ස්වාධීනයි. හරියට හිතනවා එහෙම. හරි අවබෝධයක්. පින්වත්නි, ඔය අවුරුදු 3ක විතර චූටි දුවකුත් දැක්කා. ඒ දුවගේ වැඩිහිටිය අය YouTube නාලිකාවකුත් කරගෙන යනවා. ඒ දුවගේ වටින දහම් මේ ප්‍රකාශ දානවා. ඉතින් දැක්කා සක්කාය දිට්ඨිය නැති කරගන්න හැටි, ආයතන නිරෝධයට හිතපත් කරන හැටි, අවබෝධයෙන් කරන දේශන ගොඩාක් මේ අවුරුදු 3ක පුංචි දුවෙක්.
ඒ පුංචි දරුවන්ට තියෙන පින්වත්නි වෙන මොකක්වත් නෙමෙයි අතීතේ පුරුදු පුහුණු කරපු සිතක්. ඔබ ඒ නිසා දක්ෂ වෙන්න මේ වෙලාවේ ඔබේ හිත අනම්මනම් ඔය අහක යන කුණු දේවල් හිස් දේවල් හිත ඔහේ නාස්ති කරගන්න නැතුව පින්වත්නි පුළුවන් තරම් උත්සාහ කරමු. ජීවිතේට අවබෝධය ඇති වෙන දෙයක හිත හසුරවන්න. සිහිය පුරුදු කරන සිතක් අපි උත්සාහ කරමු හැම වෙලාවෙම හිතේ පුරුදු පුහුණු කරගන්න. ඔබ දන්නවා ඒ වෙනුවෙන් තමයි බවුන් පැලැස්සත් අපි හැදුවේ. දැන් ලබන පොහොය දවස් ඉඳලා අපි බවුන් පැලැස්සේ නිවාසික පුහුණුවත් පටන් ගන්නවා. සිත්නේ තසපුහන ඔබ ඕනම කෙනෙකුට නොමිලේ පහසුකම් සියල්ල එතන ලැබෙනවා. අද දවසේ දේශනාවේ අපි කිව්ව වේදනාව මුල් කරගෙන කොහොමද සිහිය පුරුදු කරන්න කියලා කතා කරන්න කියලා. මම මේ ඒ සඳහා උනන්දුවක් ඇති කරන්න තමයි මේ දරුවෙකු හිත හසුරපු හැටි කිව්වෙත් ඔබට. මේ දැන් කියන වචනයක් පාසා ඔබ ඔබේ හිතේ පුරුදු කරනවා නම් මේ දැන් කියන වචනයක් පාසා ඔබ සිහිය විදියට පුහුණුවකට යනවා නම් ඔබට අදට වැඩිය පියවරක් ධර්ම මාර්ගයේ ඔබ හෙට වෙනකොට ඉස්සරහට ගිය කෙනෙක් වෙනවා. මේ සම්දිට්ඨිකයි. මේ ධර්මයේ තුල ලැබෙන ඵල මේ මොහොතේම ලබන එකක් මිසක් කල්යන්නේ නැහැ පින්වත්නි. ඔබ මේ වෙලාවේ හොඳට සිහිය පුරුදු කරන්න. ඔබට මේ ප්‍රතිඵල මේ මොහොතේම ලැබෙනවා. ඒකෙන් කියන්නේ මේ මොහොතේම මේ එකපාරට ඩොග් ගාලා සෝවාන් වෙනවා කියලා නෙමෙයි. එහෙම අපේ සෝවාන් වෙන්න ඕනේ සකදාගාමී වෙන්න ඕනේ කියන වචන නෙමෙයි අපේ ඔළුවට ඕනේ. මේ තියෙන කෙලෙස් දුරු කරගන්න ඕනේ කියලා. පින්වත්නි වේදනාව ගැන අවබෝධයක් නැති තැන මොකද වෙන්නේ? ඒ වේදනාව කෙලෙස් උපද්දන්න හේතු කරගන්නවා. ඒ වේදනාවම ඇලෙන්න ගැටෙන්න උදව් කරගන්නවා. අපි ජීවිතේ ඇලෙන ගැටෙන හැම දෙයකම බැලුවොත් එහෙම විඳින්න වලට. අද ඔබ හිතන්න යම්කිසි ඇලීමක් ගැටීමක් නිසා හිරේ විලංගුවේ දුක් විඳින කවුරු හරි ඉන්නවනම් ඔය හැමෝම ඒ තමන් මෝන දුන සිද්ධිය බැලුවොත් එහෙම විඳීමක්. ඒ වේදනාව එක්තරා තරුණෙක් හිරෙන් නිදහස් වෙනවා. එයාගේ දඩුවම් කාලය ඉවර වෙලා හිරෙන් නිදහස් වෙනවා. ඔබ විශ්වාස කරන්න අවුරුදු 18 වගේ වයසේදී තමයි හිරේට යන්නේ. මේ තරුණයා තමන්ගේ નિયમિત වෙච්ච දඩුවම් කාලය ඉවර කරලා හිරෙන් නිදහස් වෙලා එනකොට ඒ බන්ධනාගාරයේ වගකිව යුතු නිලධාරියෙක් අහනවා ඔබ කරපු වරද ගැන පසුතැවෙනවද? පසුතැවෙනවා කිව්වොත් එහෙම එයා යම් කිසි විදිහකට මේ හිටපු කාලය තුල මේ යම් පුනරුත්ථාපනයක් වගේ, ඒ කියන්නේ එයාගේ මනස යම් සකස් වීමක් වෙලා තියෙනවායි කියලා වුන් පිළිගන්නවා. ඉතින් පසුතැවෙනවද කියලා අහුවට පස්සේ කිව්වලු ඔව් පසුතැවෙනවා කියලා. ඉතින් මේ නිලධාරීන්ට සතුටු හිතලා අනේ එහෙනම් මෙයා වරද තේරුම් අරන් කියලා. බලද්දි පසුතැවිලා තියෙන වෙන දෙයකට. මේ තරුණයා මේ අවුරුදු 17 18 වගේ වයසේ මේ මිනිමරුමක් කරලා තියෙන පින්වත්. කාවද මේ මරලා තියෙන්නේ? තමන්ගේ අම්මගෙන් අයුතු විදියට දිගින් දිගටම අනවශ්‍ය ප්‍රයෝජනයක් ගත්ත ඒ තමන් පදිංචි වෙලා හිටපු වත්ත අයිති කෙනා මරලා තියෙන්නේ. අවුරුදු 17 18 වයස වෙනකොට නෙමෙයි ඒ පුද්ගලයා තමන්ගේ අම්මට මේ විදිහට කරදර කරන්න පටන් අරන් තියෙන්නේ. මේ දරුවා පොඩි කාලේ ඉඳලා. මෙයා පොඩි කාලේ ඉඳලා දැකලා තියෙනවා මේ දේ. නමුත් අම්මා විඳින වේදනාව, අම්මා විඳින දුක, අම්මාගේ තියෙන අසරණකම මේ ළමයාට පොඩි කාලේට වඩා තේරෙන්න ගන්නේ වැඩිහිටි වෙනකොට. 17 18 විතර වෙනකොට තමන්ගේ අම්මට මේ විදිහට කරදර කරන මේ පුද්ගලයාව මරනවා වෑයකින් මේ තරුණ දරුවා. නිකන් නෙමෙයි වෑයෙන් මරලා
තමන්ගේ අම්මට කරදර කරන්න ප්‍රධානව බලපෑමක් කරපු ඒ පුද්ගලයාගේ ශරීරයේ යම් ශරීර අංගයක් තියෙනවානේ. මෙන්න මේ ශරීර අංගෙ වෙනම වෙන් කරනවා කපලා. කපලා මේක දුම්මැස්සේ හංගනවා. මොකටද? වේලෙන්න. වේලලා මෙයා කරන්න දෙයක් බලාපොරොත්තුෙන් ඉඳලා ඒ දේ කරගන්න බැරි වෙලා මෙයාට මේ හිරේ යන්න වෙච්ච නිසා, වේලෙනකන් කාලයක් ඉන්න බැරි වෙච්ච නිසා දුම්මැස්සේ මොකද වෙලා තියෙන්නේ? මෙයා කියනලෝ මේ පසුතැවීමක් තියනවා කියලා අහද්දි මේ පසුතැවෙනවා කියලා තියෙන මොකටද? අරක වේලුනහම කණ්ඩ ඕනකම තිබ්බලු. මට එන්න කලින් කණ්ඩ බැරි වුණා කියලා තරහක් මට තියෙනවා, මට ඒ පසුතැවීම තියෙනවා කියලා කිව්වලු. කොච්චර වේදනාවක්ද පින්වත්නි. පොඩි කාලේ ඉඳලා අර මනසට ආපු වේදනාව. මේ සසරේ ඕන කෙනෙක් අතින් මිනිමරුමක් වෙනවද, හොරකමක් වෙනවද, වැරදි කාම සේවනයක් වෙනවද, බොරු කියනවද, ඔය හැම දෙයකම තියෙන්නේ යම් කිසි වේදනාවක් තුල ප්‍රතික්‍රියාවක්. දැන් මේ දරුවට අර පේන දේවල්, අම්මගේ තියෙන වේදනාව ගැන කියන ප්‍රකාශات එක්ක ඇහෙන දේවල්, මේ හැම දෙයකම මේ දරුවට ආවේ වේදනාව. ওই වේදනාව ගැන අවබෝධයක් නැති තාක්කල් පින්වත්නි ආත්මයක් කරගන්නවා. වේදනාව හටගත්තේ කොහොමද? ඒ වේදනාව නැති වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දිය බුබුලක් වගේ කියලා පෙන්වන්නේ මේ වේදනාව. වේදනාව හටගන්න හේතු බලන්න ඕනේ. හේතු නැති වුනහම වේදනාව කොහොමද නැති වෙන්නේ? මෙන්න මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ පින්වත්නි. හිත නිතරම මෙන්න මේ වගේ කරුණු විමසන්න ඔබට ඔයගේ ජීවිතයේ අත්දැකීම් වෙනකොට ඩක් ගාලා මේ හේතුත් එක්ක සිහි වෙන්න ගන්නවා. මෙතන මේ මෙහෙම වේදනාවක් හටගත්තේ කියලා. වේදනාව හටගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළේ පස්සපච්චා වේදනා. මහ ප්‍රාණ පයන්න. පස්ස කිව්වේ ස්පර්ශය. ස්පර්ශ නිසා තමයි ගෝ වේදනාව. මෙතනදී පින්වත් මේ ස්පර්ශය කියලා කියන්නේ, වේදනාවක් හටගන්න හේතු වෙන ස්පර්ශය කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ, තුනක එකතුවට කියනවා ස්පර්ශ කියලා. එහෙනම් මේ එකතුවක් කියන එක තමයි මෙතන ස්පර්ශයක් කියන්නේ. කීයක එකතුවද? කාරණා තුනක එකතුවක්. කරුණු තුනක එකතුව. මම මොනවද කරුණු තුන කියලා කියන්න? කරුණු තුනක එකතුව ස්පර්ශ නම් පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශය නිසා නම් වේදනාව. එහෙනම් විදීමක් එන්නේ කාරණා තුනක් එකතු වුණාට පස්සේ. ඕනම කෙනෙකුට සැප විඳීමක් එන්නේ කරුණු තුනක් එකතු වුණාට පස්සේ. දුක් විඳීමක් එන්නේ කරුණු තුනක් එකතු වුණාට පස්සේ. උපේක්ෂා වේදනාවක් එන්නේ, ඕනම වේදනාවක් එන්නේ පින්වත්නි කරුණු තුනක් එකතු වුණාට පස්සේ. දැන් ඔබ දන්නවා මේ සුභා තෙරණිය ජීවිතේ ගොඩාක් සැප විඳපු කුමාරිකාවක්. ඔක්කොම අතහැරලා දාලා මහණ වුණා. සුභා තෙරණිය වනයේ භාවනා කරගෙන හිටියේ. සුභා තෙරණියගේ ඇස් දෙක හරි ලස්සනයි පින්වත්නි. ගොඩාක් ලස්සන මෙහෙණින් අහසනම. ඇයගේ තියෙන මේ ඇස් දෙක දිහා කෙනෙක් එක සැරයක් දැක්කොත් එහෙම ආපහු හැරිලා බලනවා. එච්චරටම ආකර්ශනීය ඇස් දෙකක් ඇයට තිබුණා. එක සල්ලාල තරුණයෙක් හිටියා. මෙයා දවසක් සුභා තෙරණියව දැකලා පින්වත්නි මෙයා බැලුවා ආශා මේ පුදුම ලස්සන ඇස් දෙක. ජීවිතේ කවදාවත් කිසිම ගැහණියකගේ දැකලා නැහැ මෙච්චර ලස්සන ඇස් දෙක. සුභා තෙරණිය මොකද කරේ? පඩිනෝ තමන්ගේ කුටියට. මේ පුද්ගලයා සුභා තෙරණිය දිහා බලාගෙන හිතුවා ඇය ඉන්නේ කොහෙද බලන්න ඕනේ කියලා හොරෙන් ගියා පස්සේ. දැන් සුභා තෙරණිය කුටියට වැඩියට පස්සේ පින්වත්නි මෙයා ඈත ඉඳලා බලාගෙන හිටියා. මෙතන තමයි එහෙනම් ඉන්නේ.
ඒතර කුටියට යන්නේන පාර කොහොම දැන් දන්නවා. අර දවස් ගානක් ඇය යන්නේ කොහෙද පිණ්ඩපාත යන්න විදිහ හැමදේම බලාගෙන ඉන්නවා. දැන් මේ පුද්ගලයා හිතුවා සුභා තෙරණියව කොහොම හරි මගේ බිරිඳ කරගන්න ඕනේ. ඔය සිවුරු අරලා ගන්න පුළුවන් නේ. හිතුවෙච්චරයි. දවසක් කෙලින්ම තමන්ගේ හිතේ තියෙන දේ කියනවායි කියලා උන්වහන්සේ වඩිනකොට ඇවිල්ලා වැඳලා කියනවා ඔබ වහන්සේගේ ඇස් දෙක දිලිසෙනවා. හරිම ලස්සනයි. මම මේ ජීවිතේ දැකපු ලස්සනම ඇස් දෙක. සුභා තෙරණිය පින්වත්නි නිහඬව බිම්බ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ මොකද්ද හිතන්නේ දැන් මේ කියන දේ ගැන? ඇය ධර්මයේ ඔස්සේ විමසනවා. මේ කියපුවා. නමුත් මේ පුද්ගලයා එයාගේ හිතේ තියෙන අවිද්‍යාව සහගත දේවල් ටික දැන් කියනවා. අනේ මට ලැබෙන බිරිඳ ඕවගේ ඇස් දෙක තියෙන කෙනෙක් වුණා නම් කියලා දැන් මේ පුද්ගලයා කිව්වා. ආයෙ දවසක මොන ගහලා කියනවා. ඔබට අදහසක් නැද්ද? ගිහි ගෙදරට එන්න. දවස් ගාණක් මෙහෙම විටින් විට සුභා තෙරණියව තමන්ගේ අදහසට නම්ම ගන්න මේ පුද්ගලයා දිගින් දිගටම උත්සාහ කරා. දැන් සුභා තෙරණියට හරිය අපහසුතාවයක් ඇති කරනවා මේ පුද්ගලයා කොහෙවත් යන්නේ නැහැ පස්සෙන් එනවා. S2 ගැනමයි කියවන්නේ. පින්වත්නි ඔබ දන්නවා සුභා තෙරණිය ගැන අහලා ඇති බොහෝ දෙනා. ඇය ඒ වෙලාවේ මේ අවිද්‍යාව තුළ තණ්හා දෘෂ්ටි වලින් හිත පෙළෙන මේ පුද්ගලයාට දෙන්න තියෙන හොඳම උත්තරේ ඒ වෙලාවේ දෙනවා. ඔයාට ඕනේ S2නේ. ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා. ඇය ඇඟිලි දෙකක් දානවා පින්වත්නි ඇහැ ඇතුළට. අපිට හිතා ගන්න බෑ. මේ ඇහි බෝලේ ගලවලා ගන්නවා එළියට. ඒ අතේ දැන් ඇඟිලි වලට අහුවෙච්ච මේ ලේ පෙරෙන මස් ගුලිය ඇය ගලවන අතර කියනවා ගන්න. ඔයාට ඕන දේ. ඔයාට ඕකනේ ඔච්චර ඕනේ. ආයි ලස්සනයි කියන ඇහැ ඔයා දැක්කෝ ඇහැ කියලා කියනකොට පින්වත්නි මේ මස් ගුලිය අරගෙන අර පුද්ගලයාට ඒක දෙන්න කියලා කියද්දී අර මිනිස්යාට සිහි නැති වෙන ගානට කලන්ත වුණා. එතන වැටුණා. අනේ තෙරණින් වහන්සේ මට සමා වෙන්න ගගා දැන් අඬනවා. පින්වත්නි මේ සිද්ධිය භාග්‍යවතුන් වහන්සේ බුදුන් ඉතින් දැක්කා. උන්වහන්සේ සුවපත් වෙන්න අදිස්ථාන කළා සුභා ඔබ සුවපත් වේවා කියලා. මේ ඇහැ හැමම අර තිබිච්ච තැනටම අතින් අල්ලගෙන ඒ ලේ පෙරන අතින් භාග්‍යවතුන් වහන්සේ ළඟට යනකොට සුභා තෙරණිය අත අරගද්දී අර අතට ගත්ත ඒ බෝලේ මස්ගුලිය බලද්දි ප්‍රකෘති විදියටම ආපහු එහි තියෙනවා. ඇගේ අතේ නැහැ පින්වත්නි ඇස්කුලිය. භාග්‍යවතුන් වහන්සේගේ අදිස්ථානයක්. මේ ශාසනයේ සුවිශේෂ ශ්‍රාවිකාව. ඇහැ නම් වර්ණනා කළේ ඇහැ කියවා. ඔබ හිතනවද පින්වත්නි මේ ලෝකෙ කොච්චර ලස්සනයි කියන S2කට උනා. සමහර කෙනෙකුට වසී වෙලා ඉන්නේ S2කට. ඒ වසී වෙච්ච S2 බන්දේසියක තියලා දුන්නොත් එහෙම අනේ මං ඒ ආස කරපු S2 නෙමෙයි කියලා ඒක ගෙනහිල්ලා තියාගනීද? ඒ තමන් වර්ණනා කරපු සුන්දර ඇහැ පින්වත්නි ගලවලා දුන්නාට පස්සේ තවදුරටත් ඒ වර්ණනාව කරන්න ඔහුට දෙයක් පෙනෙයිද ඒ මස්ගුලිය තුළ? මේ ඇහැ රවට්ටන රැවටිල්ල තුළ තියෙන වේදනාවක්මයි. සුභා තෙරණියව දැක්ක දවසේම ඔහු තුල හටගත්තා මේ කියන පස්සය කරුණු තුන මොකද්ද?
ඇයව දකින්න තැන හට ගන්නවා පින්වත්නි ඇහැක්. පළවෙනි කාරණාව. තින්නම් සංගති පස්සෝ කියන එකේ කරුණු තුනේ පළවෙනි එක ඇහැ හට ගන්නවා සුභා තෙරණිය දකින්න ඇස. ඒ ඇහැට අරමුණු වෙනවා සුභා තෙරණියගේ රූපය. ඒක අරමුණක්. අරමුණ හටගන්නේ මනස ඇසුරු වෙලා. සුභා තෙරණිය නෙමෙයි මෙතන කියන්නේ. ඒ සුභා තෙරණිය අරමුණු වෙච්ච රූපාරම්මණය. ඇහැට අරමුණක් වෙනවා රූපයක් විදියට. අන්නේ අරමුණ තමයි දෙවෙනි කරුණ. මේ අරමුණ විඥාණයෙන් දැනගන්නවා මනසින් දැනගන්නවා. මෙන්න මේ වෙන් කරලා දැනගන්නවායි කියන මනසින් දැනගන්නා දැනගැනීමට කියන විඥානය කියලා. ඔක තමයි තුන්වෙනි එක. එතකොට සුභාතරණිය දකිද්දී ඔය ඇහැයි රූපේ විඥානේ තුනම එකට එකතු වුණාද? ඒ එකතුව නිසා තමයි පින්වත්නි එකතුවට කියනවා ස්පර්ශ පසපච්චය වේදනා. එකතුව නිසා විඳීම හටගත්තා. දැන් ඔන්න ඒ විඳීම හටගත්ත තැන ඒ සැප වේදනාවක් ඇති වුණේ ශා ලස්සන S2 කියලා. දැන් බලන්න දැකපු කෙනෙක් එකපාරට ආපහු හැරිලා බලනවා. සමහරට මේ දකින ගමන් එකපාරට අහකට මුහුණ ගියා ඒ සැනින් ආයෙත් හැරෙනවා අර පැත්තට කො බලන්න කියලා ආයෙත් හැරෙනවා. කොහොමද ඒ වෙන්නේ? ඔය ස්පර්ශෙත් එක්කම හටගන්න වේදනා සංඥා සංකාර කියලා තුනක්. සංඥාවෙන් කරන්නේ අඳුන ගන්නවා. ලස්සන ඇස කියලා අඳුන ගන්නවා. දැන් මේක ඇස කියලා මේ හඳුන්වලා දෙන්නේ සංඥාවමයි. ඒ ඇස ලස්සන හැක් කියලා හඳුන්වලා දෙන්නේ සංඥාව. එතකොට මේ ලස්සන හැක් කියලා ආපු සංඥාවත් එක්ක වේදනාව සැප වේදනාවක් වෙනවා. වේදනා සංඥාත් එක්ක එනවනේ සංකාර කියලා තව එක්කනේ. සංකාර කියන්නේ චේතනාව. චේතනාව තමයි කියන්නේ ආයිත් හැරිලා බලන්න. එතකොට ආයිත් මූණ එකපාරට අර ලස්සන දේ දිහා හරවන්නේ සංකාර කියන චේතනාව. දැන් මේ ඔක්කොම ඇති උනේ අර තුනක් එකතු වෙච්ච තැන. ඔබ දන්නවා දැන් මේ සල්ලාල මිනිස්සයාට සංකාර කියන චේතනා ඇති උනේ අනේ ඒ S2 මගේ කරගන්න තිබ්බන. ඇහැට පෙනිච්ච අර ලස්සන රූපේ සදාකාලිකව මගේ බිරිඳ කියලා කරගන්න තිබ්බනම් කියලා ඔහුට හිතුනේ. ඇයගේ ගුණ ශරීරය ගැන කිසිවක් ඔහු දන්නේ. ඔහු දන්නේ ඇයගේ මෙහෙම කිව්වට වරදක් නැහැ කුණු ශරීරය. ඕනම ශරීරයක් අසුචි පිරිච්ච කයක් අසුචි පිරිච්ච කය කුණු ශරීරය. ඒකෙන් කුණු වැහැරෙන්නේ හැමතිස්සෙම. ඒ කුණු වැහැරෙන ශරීරය පින්වත්නි කාටත් පොදුයි. ඒක රහතන් වහන්සේ නමක් වුණත් රහතන් වහන්සේලාගේ වැහෙන්නේ නවදොරින් මුතුමැණික් නෙවෙයි අසුචිමයි. කෙලසෙම සොටු කාගෙත් ඒ දුර්ගන්ධයි. ඒ නිසා කොණු ශරීරයයි ගුණ ශරීරයයි කියන ශරීර දෙකෙන් ගුණ ශරීරය පේන්නේ නැහැ සුභාතිරණිගේ අර කුණු ශරීරය තමයි පෙනුනේ ආස්වාද ජනක විදියට. අනේ ගුණ ශරීරය දැක්කනම් මේ පුද්ගලයා කවදාකවත් ඇය ගැන විදියට රාගසිතක් ඇති කරගන්නේ නැහැ. දැන් ඒ ආපු වේදනාවට අහු වුණා. සැප වේදනාවට අහු වුණා. දිග්ගටම ඒක දැන් ජීවිතේ කරගත්තා. ඒක තුලමයි ලෝකේ දැන් හිත හසුරවන්නේ. අනේ මට කවදද එයා ලැබෙන්නේ? විතරක කර කර ඉන්නවා. ඉතින් හැමදාම දැන් උදේට නැගිට්ටත් මතක් වෙන්නේ සුභාව. යාට සුභානේ. අපිට සුභාතරණි වුණාට. එයා හැමතිස්සෙම එයාගේ හිත සුභා ඔයා කවද්ද මගේ ළඟට එන්නේ සුභාගගා තමයි එයා ඉන්නේ. ඉතින් මේ දැන් ඔබ හිතන්නේ කොහේද? දැන් ඔය රහත් මෙහෙණියකගේ ඇහැක් ගලවන තැනටම මේ මිනිස්සයා ඇයට කරදර කර වද දුන්නා. එහෙම මිනිස්සෙක් පින්වත්නි ඒ කෙලෙස් සහිත සිතින්ම මැරුණා නම් අනිවාර්යෙන් ඉතින් දුක තියෙන. රහත් මෙහෙණියක් කෙරෙහි රාගසිතක් ඇති කරගෙන ඒ විදිහට චේතනාත්මකව පවිටු සිතුවිලි වලින් පිට කරපු වචනයක් පාසා ඔහුට සිද්ධ වෙන්නේ දුගතියට කර්ම සකස් වෙන එක. ඒ කර්ම වලින් ඔහු මැරුණා නම් ඒ කර්ම ගෙවන්න නැතුව විපාක වශයෙන් ඒ ගෙවන්න තියෙන කර්ම යටපත් කරන්න ඔහු තුල කුසලයේ ගොඩ නැගුණ නැත්තම් ඔහු ඒ කර්මය
එක්කම යට කරගෙන මැරුණා නම් පින්වත්නි අද ඇති නිරේ දුක් විඳිනවා. අර වේදනාවට වසඟ වෙලා. එතකොට මේ නිරේ දුක් විඳින හැම කෙනෙක්ම වේදනාවට වසඟ වෙලා තමයි දුක් විඳින්නේ. යාද මට පොඩි මේ වීඩියෝ පටියක් දකින්න ලැබුණා. මේ චීනේ ওই ගොඩක් රටවල් වල එහෙම තියෙනවා. මේ සමහර කඩවල් තියෙනවා පින්වත්නි කඩේ ලොකු මාළු ටැංකි තියෙනවා. මේ මාළු ටැංකි වල හැබැයි මේ කෑම කන කඩ ලොකු මාළු ටැංකි තියෙනවා. ඒවැය ඉන්නවා ලොකු මාළු. Tamanට ගිහිල්ලා කැමති මාළුව පෙන්නුවට පස්සේ ඒ මාළුවව අරගෙන ඒ වෙලෙම S2කට පෙනිපෙනිම ඒ වෙලෙම උයලා දෙන්න. එතකොට දැන් මමත් ඒ වගේ කඩවලට යනවා පිටරට සමහරලාවට ධර්ම දේශන වලට ගියාට පස්සේ අපි ඒ වගේ කඩවලට ගිහිල්ලා අපිත් අර පණ පිටින් ඉන්න මාළු අරගන්නවා. අරගෙන අපි මේ ඒගොල්ලන්ව බාස්කට් එකකට දාගෙන ගිහිල්ලා කොහේ හරි වතුර තියෙන තැනකට නිදහස් කරනවා පණ පිටින්. ඉතින් දැන් මට අද දකින්න ලැබිච්ච වීඩියෝවේ මාළුවෙක් පෙන්නනවා දැන් අර මාළු ගොඩක් අතරේ මේ චීනෙක් ඇවිල්ලා පෙන්නනවනේ මෙයා ඕනේ කියලා. දැන් අර මාළුවා දැලක් පොඩි දැලක් වගේ net එකක් දාලා ගන්න මේ කඩේ සේවකයාට අහුවෙන්නේ මේ මාළුවා නෙමෙයි වෙන අය. නෑ නෑ එපා මෙයා ඕනේ කියලා දැන් පෙන්නනවා. සිංහලෙන් නෙමෙයි මෙයා ඕනේ කියන්නේ. ඉතින් දැන් ඇත්තටම එක වගේ මාළු ඔක්කොම. හැබැයි මේක එක්කම පෙන්නනවා දාගෙන. සෑහෙන වෙලාවක් තිස්සේ අර කඩේ මිනිහටත් මහ වදයක් මේක. අල්ලන එක නෙමෙයි කියනවා මේ වෙන එකකින්ම පෙන්නනවා. මේ මෙයා කිය පෙන්නනවා. අන්තිමට ඉතින් සෑහෙන වෙලාව අර net එකට පැනලා මෙහෙට පැනලා අනිත් මාළුන්ගේ ඇඟවලුත් තුවාල වෙලා පින්වත්නි. පුදුම වදයක් නේ දිනේ මාළු ටික. ඉතින් දැන් කොහොම හරි පෙන්නපු එක මේ අර හරියටම net එකට අහු වුණ ගමන් අර කන්න දැන් බල මේ මෙයා කියලා පෙන්නපු මිනිහයාට හරිය සතුටුයි. එයා හරියට ස්තුති කරනවා දැන් අර net එකේ අල්ලගත්ත මිනිහයාට. දැන් මේ සතුට කියන්නේ තොහු තුල හටගත්ත සැප වේදනාවක්. දැන් මේ මාළුවා ගැහි මේසයක් උඩට දැම්මම එතන මේසෙත් දඟලනවා. ඔය ටයිල් අල්ලන්න ගන්න රබර් මිටිය වගේ ප්ලාස්ටික් මිටියක් වගේ එකක් අරගෙන පින්වත්නි මේ අර මරණ මිනිස්සයාර දඟලන ලොකු මාළුවගේ ඔළුවට ගහනවා එකක් පන පිටින්ම දඟල ඉද්දි. ගල වගේ ප්ලාස්ටික් මිටියකින් මං කල්පනා කරේ දැන් මේ මාළුවත් යම්කිසි කර්ම විපාකයක් ගෙවනවා. දැන් මේ මරණ මිනිස්සයත් කර්මයක් අලුතෙන් රැස් කරගන්නවා. කඩේ සේවකයා මේ වගේ කඩයක් දාපු අයිතිකාරයා යා නෙමෙයි වෙන කෙනෙක් නම් ඒ අයිතිකාරයාත් කර්ම රැස් කරගන්නවා. මේ මාළු පෙන්නපු අයත් ඒ මිනිස්සයත් කර්ම රැස් කරගන්නවා. ඊතර මේ සියලු දෙනා එකට එකතු වෙලා කරන කර්මයට ඒගොල්ලන්ටත් කවදා හරි ওই විදිහටම විපාක ගෙවන්න වෙනවා. දැන් ඔබ බලන්න මේ වෙලාවේ මේ මාළුව දැන් අල්ලපු මාළුවේ පණ පිටින් මේ අල්ලපු ගමන් මම මේ කන්නේ කියලා අර මේ සිත සතුටු කරන්න නෙමෙයි ඔක්කොම කරන්නේ වේදනාවට වසඟ වෙලා නෙමෙයිද වේදනාවට වසඟ වෙලා රැස් කරන කර්මයේ විපාක විඳිනකොට දැන් මේ වෙලාවේ සැප වේදනාවට තමයි වසඟ වෙලා තියෙන්නේ මාළුවා අල්ලනකොට තියෙන සතුට අල්ලලා උට ගහනකොට බලාගෙන විදින සතුට පණ පිටින්ම දඟල ඉද්දි මරණ දකින්න සතුට එහෙමම පණ පිටින් මේ මාළුව පුච්චනකොට දකින්න සතුට ඊට පස්සේ ඒ උයලා ගෙනල්ලා S2 ඉස්සරහා මේ කන්න ආහාරයක් විදියට ගෙනල්ලා තීදි දකින්න සතුට ඒ ඔක්කොම සැප වේදනාවල විපාක ටික අවසානයේ පින්වත්නි පාපී චේතනා විදියට රැස් කරලා අන්තිමට මොකද වෙන්නේ? ගෙවනකොට දුක් විපාක. දැන් මේ සැප විපාක කියලා නෙමෙයි සැප වේදනා කියලා පිට කරලා සැප වේදනා කොහොම දුක් වේදනා විදියට දැන් ගෙවනවා අන්තිමට. ඔබ බලන්න මේ ජීවිතේ අපි මොනවා හරි පාපයකට අපේ හිත නැඹුරු වෙලා තින්නේ මොනවා හරි සැප වේදනාවකට. ඒ සැප වේදනාව කියන්නේ මේ මොහොතේ මේ එක්ක ඇහැ රූපේ විඥානේ එකතු වෙමින් හටගත්ත తాවකාලික දෙයක්. එක්ක කනයි ශබ්දේ විඥානේ කියන తాවකාලික හේතුන්ගෙන් හටගත්ත දෙයක්. එක්ක ගඳ සුවඳයි නාසයයි නහය විඥානේ කියන තුනේ හේතුවෙන් හටගත්ත తాවකාලික දෙයක්.
ඒ සැප වේදනාව. එක්ක දිවයි රසයයි දිව විඥාන නිසා හටගත් తాවකාලික දෙයක්. එක්ක කයයි පහසයි කය විඥාන නිසා తాවකාලික හටගත් දෙයක්. ඒතර වේදනාව කියන්නේ తాවකාලික දෙයක්. ඒ తాවකාලික වේදනාව පින්වත්නි తాවකාලික හටගත් දෙයක්. ඒ මොහොත තුල හටගෙන නැති වෙන එකක්. හේතු නැතිවෙදි නැති වෙන එකක් කියන එක දන්නේ නැති තාක්කල් ඒ වේදනාව ආත්මයක් කරගෙන පින්වත්නි. ඒ වේදනාව නිසා ගොඩාක් පව් රැස් කරගන්නවා. සමහරලාට ওই විදියට සැප වේදනාව මුල් කරගෙන සමහරලාට දුක් වේදනාව මුල් කරගෙන. දැන් බලන්න උතන මාළුව මැරුවේ සැප වේදනාවක් මුල් කරගෙන. සමහරලාට මරන්නේ දුක් වේදනාවලටනේ. දැන් Tamanට යම් සතෙක් ගැන තරහක් ආවට පස්සේ කෙලිම කොටලා දාලා මරලා දාන්නේ දුක් වේදනාවක් ඇවිල්ලා. එතකොට සැප වේදනාවටත් මාළු මරනවා දුක් වේදනාවටත් මාළු මරනවා. මේ වේදනාවේ හටගත් හේතු ඇතුව හේතු නැති වෙන తాවකාලික දෙයක් කියලා දකිනවනම් ඒ වේදනාව සතියෙන් සිහියෙන් අඳුර ගන්නවනම් වේදනානුපස්සනාව තුළ හිත හසුරවන දක්ෂ කෙනා පින්වත්නි වේදනාවට අහු වෙන්නේ නැහැ. වේදනාවට ඇලෙන්නෙත් නැහැ, වේදනාවට ගැටෙන්නෙත් නැහැ. ඇලීම් ගැටීම් දුරු කරන ඔය වේදනාවලට. වේදනාව හැමතිස්සෙම භාවනාවට අරමුණක් කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ වේදනානුපස්සනාව. බලන්න හිතලා ජීවිතේ හැමතිස්සෙම එන වේදනා, හැවොස්සේ හටගන්න වේදනා, කන ඔස්සේ හටගන්න වේදනා, නාසය ඔස්සේ, දිව ඔස්සේ, කය ඔස්සේ, මනස ඔස්සේ මේ හැම වේදනාවක්ම සිහිය පුරුදු කරන්න හොඳ අවස්ථා. අරමුණු. ඒ හැම අරමුණක්ම සති අරමුණක්. සිහිය පුරුදු කරන්න තියෙන ආයුධ පින්වත්නි. ඔබට යම් සැප වේදනාවක් ආපු ගමන් එතන සතියට ආයුධයක් කරගන්න. සතිය පුහුණු කරන්න දෙයක් කරගන්න ඒ වේදනාව. වේදනාව සිහියෙන් දකින්න කෙනා යම් දවසක ප්‍රඥාවෙන් මේ වේදනාව ආත්මයක් කරගන්න නැතුව මේ වේදනාව හේතුන්ගේ ඵලයක් වශයෙන් දකින්න දක්ෂ වෙච්ච දාට ඒ වේදනාව තුළ මමත් නැහැ, වේදනාව තුළ මගේ කරගන්න දෙයක්වත් නැහැ, මම තුළ වේදනාවකුත් නැහැ, වේදනාව තුළ මමත් නැහැ කියලා Tamanට සක්කාය දිට්ඨිය නැති කරගන්න උනත් වේදනාවම ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. සරලව කිව්වොත් එහෙම වේදනාව බලලා සෝවාන් වෙන්න පුළුවන්. වේදනාවෙන්ම සැප වේදනයක් විඳින තැන දුක් වේදනාව විඳින තැන වේදනාවම අරමුණු කරලා සෝවාන් වෙන්න පුළුවන්. ඒ කොහොමද සෝවාන් වෙන්නේ? මම ඔය කිව්ව විදිහට වේදනාව හේතුන් නිසා මේ ස්පර්ශ නිසා හටගන්න එකක් කියලා අවබෝධයෙන් දැක්කදාට ඒ හේතු නැති වෙනකොට නැති වෙලා යන වේදනාව තියෙන තැන ඒ හටගත්ත අනිත්‍ය වේදනාව තුළ මම කරගන්න, මගේ කරගන්න, මා තුළ වේදනාව තුළ මම කියලා දකින්න දෙයක් නෑ නේ කියලා දැක්කදාට එයාට පින්වත්නි සක්කාය දිට්ඨිය නැති කරගන්න ලැබෙන මේ වේදනාවම අරමුණු කරගෙන. එහෙනම් ඔය ජීවිතේ නිරන්තරයෙන් හටගන්න වේදනාව සෝවාන් වෙන්න ආයුධයක් කරගන්නත් පුළුවන් ඔබට. වේදනාව නිසා නම් ජීවිතේ හැමදාම දුක් විඳින්නේ. ඔබ දුක් විඳිනවා කියන තැන තියෙන වේදනාව නම් ඒ වේදනාවේ ඇත්ත తත්වයේ අවබෝධ කරගන්න ඔබට වේදනාව අරමුණු කරන් හිත හසුරවද්දී පින්වත්නි ඔබ දක්ෂ වෙනවා ජීවිතේ දුක් විඳින තැන දුකක් ඇති වෙන්නේ නැති වෙන විදිහට හිත හසුරවන්න. ජීවිතේට පීඩාවක් එන තැන පීඩනේ වැඩි වෙන්නේ වේදනාවම තව වැඩි කරගන්න. කොහොමද? දැන් අපි නිකන් හිතමු අපිට කවුරු හරි කෙනෙක් කියපු දෙයට ඕන තරම් ඔබනේ මම වුණත් එහෙම අපි කාට එකපාරටම අපිට කියපු දේ ගැන ටිකක් හිතට ගැස්මක් ඇවිල්ලා දිගටම හිතන්න ගන්නවා. අපිට සිහිය ආවොත් එකපාරටම මේ වේදනාවකටයි මම මෙහෙම හැසිරෙන්නේ. මට යායේ කියපු එකට ඇති වුණේ වේදනාවක්. විඳීමක්. වේදනාව කියන වචනේ ඇත්තටම මේ දුක් වේදනාවටම නිකන් අර අපි මේ පවර්ලා දාලා තියෙන නිසා විඳීම කියන වචනේ පුළුවන් තරම් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. වේදනාවක් කියන්නේ විඳීම. එතකොට මේ හේතුන්ගේ ඵලයක් විදිහට හටගත්තු විඳීමක් හටගත්ත කියලා දකින්න පුළුවන් නම් පින්වත්නි ඒ කියපු දේ ඔස්සේ අල්ලගෙන දිගින් දිගට අපි හිත යන්නේ. දැන් එතකොට දිගින් දිගට හිත යනකොට අපිට මොකද වෙන්නේ? එතනදී කනට ඇහිච්ච දේ ඒ මොහොතේ හටගත්ත දුක දැන් ඒක හිතින් දිගින් දිගට හිතනකොට හිතින් ඒ දුක තව වැඩි කරගන්න. දවසක් තිස්සේ හිටියනම් දවසක් තිස්සේ දුක වැඩි කරගත්තා. දවස් දෙකක් තිස්සේ හිටියනම් දවස් දෙකක් තිස්සේ දුක වැඩි කරගන්නවා. සතියක් තිස්සේ හිත ඉන්නවනම්
අර දුකක් ඇති වෙච්ච වේදනාව ගැන සතියක් තිස්සේ හිතේ හිටියා නම් සතියක් තිස්සේ දුක වැඩි කරගෙන මාසයක් තිස්සේ හිත ඉන්නවා නම් මාසයක් තිස්සේ දුක වැඩි කරගෙන අවුරුද්දක් තිස්සේ හිත ඉන්නවා නම් ඔබ අවුරුද්දක් තිස්සේ දුක වැඩි කරගෙන අවුරුදු 5ක් තිස්සේ ඔබ හිත ඉන්නවා නම් අවුරුදු 5ක් තිස්සේ ඔබ දුක වැඩි කරගෙන ජීවිත කාලෙම ඔබ හිත ඉන්නවා නම් ඔබ ජීවිත කාලෙම දුක වැඩි කරගෙන ආත්ම ගණන් ඔබ හිත යන තැනට එනවා නම් ඔබ ආත්ම ගණන් පින්වත්නි මේ වේදනාවේ දුක වැඩි කරගෙන එතකොට තේරුම් ගන්න වේදනාව ගැන අවබෝධ කරන තරමට දුක අඩු වෙනවා මේ ජීවිතේම දුක අඩු වෙනවා වේදනාව සිහිය පුරුදු කරන්න නිමිත්තක් කරගන්න කෙනාට සැප ලැබෙනවා දුක අඩු වෙනවා කියන්නේ සැප ලැබෙනවා කියන එකනේ මාර්ගඵල අවබෝධයටපත් වෙන්නත් ලැබෙනවා සැපත් ලැබෙනවා ඒ ඔබ සැපට කැමති කෙනෙක් නම් ඔබ පින්වත්නි සැප වේදනාවත් භාවනාවට අරමුණක් කරගන්න නිමිත්තක් කරගන්න දුක් වේදනාවත් භාවනාවට නිමිත්තක් කරගන්න සැප දුක නැති ගානක් නැති උපේක්ෂා වේදනාව තියෙන තැන භාවනාවට නිමිත්තක් කරගන්න ඒ හැම තැනම ඔබේ ජීවිතයේ ditta ධම්ම සුඛ විහරණයට මේ ජීවිතේ විඳින සැපයටත් ඔබ පින්වත්නි ඒ භාවනාව ප්‍රයෝජනෙට අරගෙන ඒ වගේම ඔබට මතු යම් ජීවිතයක උනත් අර මං අර කිව්වේ දුවෙක් චූටි දුවෙක් ගැන ඒ වගේ ඔබට දුකක් ඇති වෙන තැනක උනත් පීඩනේ අඩු වෙන විදිහට හිත හසුරවන්න ඔබ ස්වාධීනව හිතන කෙනෙක් බවට පත් වෙයි මේ ධර්මයේ ප්‍රයෝජනෙ පිණිස ඔබට නිවනටපත් වෙන තාක්ම ප්‍රයෝජනෙ පිණිස උදව් වෙයි ඒ නිසා මේ ධර්මයෙන් හිත වඩන කෙනාට ඵල ලැබෙනවාමයි ඒක ස්ථිරයි අපි මේ ජීවිතේ මේ කරන දේශන අහලා ස්වාමීන් වහන්සේ මට අසවල් තැනදී ආපු වේදනාවේදී මම දරාගත්තා ඒක මට නම් මේ ධර්මයේ ආශ්චර්ය නිසාම තමයි දරාගත්තේ සන්නසල කියලා කියන අය කොච්චර හම්බෙනවද? ඒ ධර්මයේ නිතර අහන අය. ධර්මයේ තුල නිතර හිත පුරුදු කරන අය. ඔබත් එවැනි දක්ෂ කෙනෙක් වෙන්න. ඔබ එදාට පින්වත්නි මේ ධර්මයේ කියලා දෙන ඔබට මේ මාර්ගය පෙන්වලා දෙන හැම කල්යාණ මිත්‍ර සයන්හන්සනමක් කෙරෙහිම ඒ වගේම මේ ධර්මය ඔබට අහන්නට මාධ්‍ය දහසර හදලා දෙන net fm වැනි මේ උතුම් නාලිකා ගැන මේ net නාලිකාව ඔබට මේ අවස්ථාව හදලා දෙද්දි මේ වැඩපිළිවෙල පවත්වාගෙන යන ඒ උතුම් කාර්ය මණ්ඩලය ගැන මේ ආයතනයේ නිර්මාණය කරපු සභාපතිතුමා ගැන සියලු දෙනා කෙරෙහි ඔබ පින් දෙයි අනේ මං අද මගේ හිත හදාගත්තේ මං යහපු ධර්මයේ නිසා හිත පුරුදු කරපු ධර්මයේ නිසා කියලා ඔබට මේ පුණ්‍යවන්ත භාග්‍යවන්ත සිතක් පිනිස පින්වත්නි අද අපි කියලා දුන්න මේ වේදනානුපස්සනාව තුළ සිහිය පුරුදු කරමින් ඔබේ ජීවිතේ සැප වේදනා විදිහට දුක් වේදනා විදිහට අදුක්කම සුඛ කියන වේදනාවේදී ඒ අදුක්කම සුඛ වේදනාව වෙන් කරලා වේදනාව හඳුනා ගන්න ඔබ හැම දිනාටම ඒවත් සාමිස වේදනා, නිරාමිස වේදනා, ඒ කියන්නේ කාමය අරමුණු කරගත්ත වේදනා තියෙනවා, කාම අරමුණු වලින් බැහැර වෙච්ච නිරාමිස වේදනා තියෙනවා. ඉතින් මේ සියලු වේදනා හට ගන්න තැන්වල ඒ වේදනා තේරුම් ගන්න තැන පින්වත්නි නොඇලෙන නොගැටෙන පින්වන්ත සිතක් පිනිස ඔබට මේ උතුම් අනුශාසනය හේතු ආසනාම වෙත්වා කියලා සියලු දෙනාට ආශිර්වාද කරනවා සාදු සාදු සාදු. ඉතින් අද මේ බක් මාසේ 3 වෙනිදා සෙනසුරාදා ඇත්තටම දැන් අපිට මේ දායකත්ව දේශනාව සටහන් කරලා තියෙන පත්‍රිකාවේ බක් මාසේ කියලා තියෙනවා. නමුත් මේ තාම මැදින් මාසේ. මේ මොකද අපි බලන්නේ මේ අප්‍රේල් නම් බක් මාර්තු නම් මැදින්. කොහොම තමයි බලන්නේ. එතකොට පොය දවස් වෙනකම්ම තාම යන්නේ මැදින්. පොය දවසට තමයි බක් පටන් ගන්න. ඊට පස්සේ වෙසක් වෙනකන් යන්නේ බක්. එතකොට මේ ඔබට බක් පොහොය දවසේ බවුන් පැලැස්සේ සිල් සමාදන් වෙන්නට වාසනාව ලැබෙනවා ගම්පහ. අපි ඒ වගත් සාකච්ඡාවේදී දැනුවත් කරන්නම්. අද දායකත්වයේ දරන්නේ කුසුම්ද සිල්වා මහත්මිය සහ ලිලින්දි ෆොන්සේකා මහත්මිය. ඉතින් 22න් 5 ද සේරම්පාර ගල්කිස්ස පදිංචි. ඒ වගේම
වනාතපාර දෙහිවල පදිංචි මේ අත්තු සියලු දෙනාගේම දායකත්වයෙන් අද මේ ධර්ම දේශනාව සිදු කෙරෙන්නේ. ඉතින් කුසුම්ද සිල්වා මහත්මිය සහ ලිලින්දි ෆොන්සේකා මහත්මිය ඇතුළු ඇත්තන් බලාපොරොත්තු වෙනවා. දෙන්නගෙම ජන්මදිනයේ දෙන්නේ අප්‍රේල් 5 වෙනිදාට. මම හිතන්නේ එකට ධර්මයේ ශ්‍රවණය කරන කල්යාණ මිත්‍ර දෙන්නෙක් දෙන්න එකට එක දවසෙම ජන්මදිනයක් දෙනවද කොහෙද? අපි කුසුම්ද සිල්වා මහත්මියටත් ලිලින්දි ෆොන්සේකා මහත්මියටත් ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍රත්වයෙන් සසර අවසන් කරන තුරු මේ ධර්මය ශ්‍රවණය කරන එක කලන මිතුරන් විදිහට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න මේ පින ආශිර්වාද පිණිසම හේතු වේවා. නිරෝගී සුවය දීර්ඝායුෂ මේ කල්යාණෝ ජන්මදිනයේ දවසේ අපි ආශිර්වාද කරනවා. ජීවිතයේ උපත පුණ්‍යවන්ත වෙන්න, කල්යාණ වෙන්න, සුබ වෙන්න නම් කුසලයේ තුලම හිත හැමතිස්සෙම පවත්වන්න, හිත ප්‍රඥාවෙන් දියුණු කරගන්න කියලා අපි ආශිර්වාද කරනවා. නිරෝගී සුව සැලසේවා, දිගාසිරිම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සංසාරගත සීපත් වෙන සියලුම මීගේ ඥාතීන්ටත් මේ පින අනුමෝදන් කරනවා. එයත් බලාපොරොත්තු වෙන දේශකයන් වහන්සේට සහ සියලුම මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරගන්න. පවුලේ හැම දෙනාටමත් හිත මිතුරන් සියලු දෙනාටත් මේ පින ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. යහපත සැපත සැනසෙල්ල පිණිසම. ඒ වගේම සටහන් කරලා තියෙනවා මේ ධර්ම දේශනාව මුළු ලෝකෙටම අහන්න සලසන net fm ආයතනයේ සියලු දෙනාටම පින් බලයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. අපි මේ ධර්ම දානමේ කුසල ආනිසංස බලයෙන් කුසුම්ද සිල්වා මහත්මිය සහ ලිලින්දි ෆොන්සේකා මහත්මිය ඇතුළු කොට ධර්මයේ ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දෙනාටමත් net fm ආයතනයේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් අපි ආශිර්වාද කරන අපේ වරුණ මහත්මයා ඇතුළු සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ කවුරුත් යහපත් සුවපත්ව මෙලොව යහපතෙන් පරලොව සුගතිය ලැබමින් සසරම සුවපත් වෙත්වා. ඔබට සසර අවසන් කරන භවය ඉක්මන් භවයක්ම වෙත්වා. සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුන තුළම පරිපූර්ණ ධර්ම අවබෝධය සාක්ෂාත් කරන්න මේ හැම කුසලානිසංසයක්ම උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති.